මේක ටිකක් අමාරුයි මේ. හරි. ඒකේ තියෙන්නේ P implies Q, P implies R. ඒතර අර Q implies R එක්කුත් නැහැ අපිට කැලින්ම join කරන්න. බලමු. P implies Q, Q implies R. ආයෙ තියෙන්නේ Q implies R කියලා. නෑ P implies R කියලා තියෙන්නේ. ආයෙ තියෙනවා not Q and R කියලා. ඒතර මෙතනත් ඩිමෝගන්ස් දැම්මොතින් ඕක කටියට පේනවා වෙන් කරලා ගන්න බැරි විදියට තියෙන්නේ. and එක එළියේ not එකනේ තියෙන්නේ. ඒතර අපිට Q නුයි R නුයි වෙන වෙනම ගන්න බෑ මොකද Q and R නෙවෙයි true Q and R false කියලා දීලා තියෙනවා. Q and R false කියන්නේ not Q and R නේ true වෙන්නේ. ආයෙ දීලා තියෙන්නේ SOP. අපිට ඕනේ S කියන එක. එක දීලා තියෙනවා. හරි නිකන් හිතුවොත් අපිට අන්තිමට එන්න ඕනේ S කියලා. හරි. දැන් S කියන එක කෙනා මේ කටින් අපි දැන් අපි හිතමු නිකන් මං හිතුවොත් හරියටම ෂුවර් නැහැ මට. අන්තිමට නිකන් මෙයා ගාව එන S ඉන්නේ. වෙන කොහෙවත් S නැහැ. මෙයා ගාව ඉන්නවා S. එතකොට ඕකෙන් S එක ගලවලා ගන්න නම් මට ඕනි P false කියලා කියා ගන්න ඊට කලින් නේ. මෙයාගෙන් මට S එක ගන්න කලින් මට not P එක true කියලා කියා ගන්න ඕනි. ඒක අපි බලමු ඉස්සෙල්ලා මේ කට්ටියකින් කරගන්න. හරිද? ඒතර ටිකක් ගාන ඊට වඩා ස්ටෙප් එක කලින් ස්ටෙප් එකක් මම මේ කිව්වේ. S එක ගන්න කලින් ඉස්සෙල්ලා මේ තුන් දෙනා පාවිච්චි කරලා not P එක පෙන්න ගත්තා නම් අපිට ඒතොර not P නුයි SOP නුයි පාවිච්චි කරලා S කියලා ගන්න පුළුවන්. ඒතර අපි බලමු ඉස්සෙල්ලා not P එක ගන්න බලමු අපි. මේක චුට්ටක් අමාරු එකක් මේ අර දීලා තියෙන ලෝස්ට් එකම නෙවෙයි අපි කලින් දන්නේවත් දාන්න ඕනේ. ඒකයි අවුල. හරි. මම ඉස්සෙල්ලාම මෙයාගෙන් පටන් ගන්න ඔයාට කියන්නේ මම පටන් ගන්න විදිහටම ඔකටියත් පටන් ගන්න ඕනි කියලා එකක් නැහැ. කොහොම හරි කරගන්න පුළුවන් නම් එච්චරයි. මම මෙතනින් පටන්ගෙන යන්න බලන්නම්. ඒතර මගේ ප්‍රෙමිස් එක වෙන්නේ මේක ප්‍රෙමිස් එකක් ඉන්න මම ලිව්වා. මටත් හරියටම ෂුවර් නැහැ අපි කරගෙන යමු. දැන් අපි ඩිමෝගන්ස් දාලා බලමු. එහෙම දාන්න පුළුවන්. අපි දැනටමත් දන්න ටිකනේ. ඒ කියන්නේ මේක true නම් මට not Q or not R කියලා ලියන්න අයිතියක් තියෙනවනේ. මොකද්ද හේතුව? ඩිමෝගන්ස් ලෝ හින්දා පුළුවන් අපිට. හරිද? හරි. ඒතර මට දැන් ඒකට දීලා තියෙන ආකාරයට මොනවත් කරගන්න බෑ. කරගන්න අමාරුයි. ඒකයි මම මේ විදිහට හරවගත්තේ. හරි. මට ඕනි not P කියලා ගන්නනේ. Q නුයි R ගෙන් නුයි වැඩක් නෑ නේද ඒ කියන්නේ. හරි. දැනට not Q or not R එකක් තියෙනවා. P implies Q තියෙනවා. P implies Q තියෙනවා. P implies R තියෙනවා. හරි. මට මෙහෙම පුළුවන් නේද? මට මෙතනින් ඉම්ප්ලිකේෂන් එකක් හදාගන්න පුළුවන් නේ. not Q or not R කියන්නේ මේක නිකන් Q implies not R කියලා පේනවද? මේ දෙකෙන් තමයි මේ අරන් තියෙන්නේ. මේක මම ලියන්න ඕනි by 2 කියලා. ඉන්න.
මේක ආවේ by sorry by 1 වලින් අරක මේක by 2 implication definition එක implication එක දැම්ම කියලා liver අවුලක් නැහැ. හරි. දැන් මට තියෙනවා අර p ඉඳන් q ට ඊට පස්සේ q වලින් නම් පටන් ගන්න එකක් තියෙනවා මෙතන. දැන් මෙතන p ඉඳන් q ට ආයේ p ඉඳන් r ට. ඒතකොට මට මේ දෙන්නව එකතු කරන්න විදියක් නැහැනේ. හැබැයි මට හදා ගන්න පුළුවන් මේ දත්තෙන් මං හදාගත්තා q වලින් පටන්ගෙන ඉම්ප්ලයි වෙන එකක්. දැන් මං ගාව තියෙනවා q වලින් ඉවර වෙන ඉම්ප්ලිකේෂන් එකක් පළවෙනි එක. ඒක මම ඉස්සෙල්ලා අරගෙන ඉන්නම් මෙතනට. p implies q කියන එක. හරි ඒක ගත්තේ කොහමද? දීලා තියෙනවා ප්‍රමිස් එකක් නිසා. හරි දැන් ඒක මං එතනින් ගත්තා. දැන් මට පුළුවන් මේ දෙන්න පාවිච්චි කරලා p implies not r කියලා එකක් හදාගන්න. අපි ඒක හදාගෙන බලමු. මටත් එහෙම ලොකු අදහසක් නැහැ මෙතන නම්. මට අරමුණ වෙන්නේ q නුයි r නුයි අයින් කරගෙන p ගෙන් ඉතුරු වෙන්න. p ගෙන් ඉවර වෙන්න. ඒතර p implies not r කියලා එකක් හදා. ඒ කියන්නේ q අයින් කරගත්ත කෙනුනේ. හරි. කරගෙන යමු. ඒතර මේක කොහොමද ආවේ by 3 and 4 අපි දන්න අලුත් නීතිය. hypothetical syllogism නේද? හරි. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ මට පුළුවන් කරන්න p implies r එකත් අරන් යමු. මේක ප්‍රමිස් එකක්. ඒතර මම දැනට මේ තුන් දෙනාම පාවිච්චි කරලා තියෙනවා. premise තුන් දෙනාම ඉන්නවා. මෙහෙම දැන් ඔකට හිතලා බලුවොත් p implies not r නෙවෙයි p implies r කියන එකේ තේරුම දැන් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? p true වුණාම 6 වෙනි එක බලන්න p true වුණාම r true වෙලා තියෙනවා. ඒත් එක්කම p true වෙද්දි r false වෙලත් තියෙනවා. හරිද? එහෙම වෙන්නේ මොන අවස්ථාවේදීද? අපි මේක හරියට හදලා ගමු. මට කියන්න ඕනෙලා තියෙන එක නිකන් ඔකට අයිඩියා එක දෙන්න ඕනේ. p true වෙද්දි r true වෙලත් තියෙනවා false වෙලත් වෙනවලු. ඒතර ඔකට නිකන් truth table එකක් බැලුවොත් p implies r ටයි p implies not r ටයි ඔකට පෙනෙයි නිකන් p කියන එක කෙනා false වුණොත් විතරයි ඕක වෙන්නේ. දැන් p කියන එක කෙනා true වුණොත් මොකද වෙන්නේ කියලා හිතමුකෝ. අපි හිතමු නිකන් නිකමට හිතමු p කියන එක කෙනා true කියලා. හරි මම නිකන් මේ ලියන්නේ. p කියන එක කෙනා true වුණොත් දැනට අපි 5යි 6යි පස්වෙනි එකේ 6 වෙනි පේජේ දීලා තියෙන true statements නේ. හරිද? p true නම් මට එනවා r නොත් true වෙනවා true වෙන්න ඕනි කියලා 6න්. ඒතර p true නම් මට එනවා r නොත් true කියලා 6න්. 5න් එනවා p true වෙනොත් දකුණු පැත්තේ ඉන්නේ කවුද? not r. not r කියන එක කෙනා true කියලා. ඒ කියන්නේ r false කියන එක. ඒතර ඒක contradiction යන්නේ. ඒ කියන්නේ විසංවාදයක්. ඒ කියන්නේ දැන් p true වෙනවා කියලා අපි හිතනවා මුලදීම.
එහෙම හිතපුවාම මට ආවා R කියන එක න true වෙනවා false වෙනවා කියලා දෙකම වෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ කියන්නේ මං assume කරපු එක මං ඒ මුලදී මෙහෙම ගමු කියලා ගත්ත එක වැරදි දෙයක් නිසා. මේක හරියට කතා කරන contradiction proof එකේදී එහෙනම් මං ගත්ත එක වැරදි. එහෙනම් P කෙනෙක් කෙනා ඇත්තරම false වෙන්න ඕනි. තර දැන් මට ඕනිත් ඒකනේ. මට ඕනිත් not P කියලා පෙන්න ගන්නනේ. තර ඔය දෙකෙන් ඒක පේන වෙනවා කියන එක තමයි මම දැන් කිව්වේ. අපි බලමු දැන් හරියටම අපි දන්න නීති ටිකෙන් ඒ කියන්නේ ඔය හිතලා තමයි මම දැන් ඔය කිව්වේ. අපි දන්න ටිකෙන් ඕක ගන්න විදිය තමයි හිතන්න ඕනේ. මෙහෙම පුළුවන්. මට පුළුවන් 6 වෙනි එකට. ඔව් 6 වෙනි එකට පුළුවන් මේ අර මේක දාන්න. P implies R වෙනවා නම් මම දන්නවා not R implies not P වෙනවා කියන එක. ඒක ඇයි එහෙම වෙන්නේ? මේක ලියන්න පුළුවන් මේක ඉස්සෙල්ලා සර් කරනවා මේක මේ ඔකටට බැරි වෙන්නේ නැති මේ අතන ටේබල් එකේ නැති ටිකක් අපි දැන් දානවනේ. අපි ගණන් ටිකක් හදද්දී ඔකට පුරුදු වෙනවා මේ කරන්න පුළුවන් මොනවද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ නිසා මුල ටික එච්චර බය වෙන්න ඕනේ නැහැ. බැරි වුණාට P implies R එක මං හරව ගන්නවා not R implies not P කියලා. ඒතර මට පුළුවන් මේකයි පාවිච්චි කරලා R වයින් කරගන්න. මොකද මට P නේ ඉතුරු වෙන්න ඕනේ. ඒකයි මං එහෙම කරේ. ඒතර මං by 6 මොකද්ද contrapositive එක තර යාගේ contrapositive එක මම දන්නවා ඒකට logically equivalent කියලා. P implies R කියන්නේත් not R implies not P කියන එක. තර මට මෙහෙම ලියුවා කියන්නේ මෙහෙම ලියන්නත් පුළුවන් අයිතියක් තියෙනවා. හරි. දැන් මට පුළුවන් 5යි 7යි එකතු කරලා P implies not P කියලා එකක් ලියන්න. ඒක කොහොමද ලිව්වේ? මෙයයි පාවිච්චි කරලා by 5 and 7 අර hypothetical syllogism එක. හරි. දැන් මේකට මොනවද දීලා නැහැනේ අපිට මේ P implies not P කියන්නේ මොකද්ද කියලා අපි ඒක implication එක අයින් කරලා බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. not P or not P කියන එක නේද? implication එක ගලවමු not එක යනවා මෙතනට O කියලා එනවා. ඒතර මේක by 8 එයාගේ implication එකේ definition එක. definition of implication කියන්න අවශ්‍ය නැහැ. definition කියනට වඩා නිකන් implication කියන එක ඇත්තටම හොඳයි. මෙතන නිකන් එහෙම ලියන එක හොඳයි. ඊට පස්සේ මට පුළුවන් මම දන්නවා P and P කියලා තිබ්බොතින් P කියලා ගන්න පුළුවන්. P O P කියලා තිබ්බොතින් P කියලා ගන්න පුළුවන්. මේ මොන laws ද? idempotent laws නේ. තර P කියන්නේ දැන් මේ අවස්ථාවේ not P එක. තර not P or not P වෙනකොට මට කෙලින්ම not P විතරක් ගන්න පුළුවන්. හරි. තර මගේ පළවෙනි ප්‍රතිඵලය මම අරන් තියෙන not P එක. මොකද ඒකට හේතුව? by 9 idempotent law. හරි. තර මට යන්තා දුරකට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ S කියලානේ පෙන්වන්න තියෙන්නේ. හරි. මට S කියලා ගන්න පුළුවන්. දැන් not P එකයි SO P එකයි use කරලා S කියලා ගන්න පුළුවන්.
තර SOP එක මම ඉස්සර ලියාගෙන ඉන්න ඕනේ මෙතන. ඇයි ප්‍රමිස් එකක් නිසා. දැන් මට පුළුවන් කෙලින්ම p වයින් කරලා දාන්න. දැන් මෙතන මම කරේ දැන් not p or not p ඉන්නේ. ඒතර දෙන්නම එකම අකුරනේ ඉන්නේ. හැබැයි මෙතන o එකේදී අකුරු දෙකක් තියෙන. වෙනම දෙන්නෙක් ඉන්නේ. ඒතර එහෙම එකක් ගලවලා ගන්න නම් අනිත් එක්කෙනා false කියලා කියන්න ඕනේ. ඒතර දැන් මෙතන කියවලා තියෙනවා not p කියන එක true කියලා. ඒ කියන්නේ p කියන එක false. ඒතර මට 12 එකේ කෙලිම ලියන්න පුළුවන් s කියලා. රීසන් එක තමයි 10යි 11යි පාවිච්චි කරලා disjunctive syllogism කියන එක. ඒතර by 10 11 මොකද්ද මම දැම්මේ disjunctive syllogism. එහෙම කෙටියට ලියන්න එපා. හරි. ඒතර ඒක තමයි තර වෙන්නේ. ඒකත් දාගන්න ඕකට. මේක ලියා ගන්න. මේ ගන්න ඔයගලන්ට පොඩ්ඩක් අමාරු වෙයි. හැබැයි ඒක කරන්න ගොඩක් ලේසි දෙයක් තියෙනවා. contradiction method එකෙන් ඔයගොල්ලෝ try එකක් දෙන්න normal විදිහට කරන්න. contradiction method එකෙන් නොත් මම කරලා පෙන්නන්නම් වෙලා තිබ්බොතින්. අපි මේක බලමු. මේක බලමු. හරි. එකේ තියෙන prove that the validity of the following argument. මේ argument එක valid කියලා පෙන්වන්නලු. truth tables වලින් යන්න එපා. ගොඩක් වෙලාවට truth tables කියන්නේ truth table එකකින් පෙන්වන්න කිව්වොත් විතරයි සාමාන්‍යයෙන් truth table එකක් ගහන්නේ. දැන් නැත්තම් truth tables වලින් යන්නේ algebraic විදිහට යන්නේ. දැන් මෙහෙම එකක් තිබ්බොත් නම් ඔයාලට කරන්න දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර ගණන් තියෙනවා truth table එකකින්ම යන්න වෙනවා. දැන් අර මොගානාගේ එක මතකද? ඒකට දීලා තිබ්බොතින් මෙහෙම දෙන්නේ සාමාන්‍ය find the validity of the following argument කියලා දෙනවා. මොකද්ද තිබ්බේ? if today's birthday then today's October මට මතක නෑ 18th කන්න October 18th. Just today's October 18 කියලා දීලා තියෙනවා. Therefore එයාලා අරන් තියෙනවා today's Morgana's birthday කියලා. ඒතර මම මේක දැන් ඔය කට්ටිය දන්න නිසා මේව දන්න නිසා මම මේ ගාන ආයෙ හදලා පෙන්නන්නම්. හරි. ඒතර ඒක දීලා තියෙන්නේ මම ගන්න ඕනේ ඉස්සෙල්ලාම PQ විදියට මේක හරවගෙන ඉන්න ඕනේ. දැන් අපි මෙච්චරලා PQ එක්කනේ කරේ. දැන් P වෙනකොට ඕනිම ස්ටේට්මන්ට් එකක් දෙන්න පුළුවන්. නේද? තේරුමක් නැති දේවල් නැත්තම් මේ වගේ තේරුමක් තියෙන දෙයක් හරි
PQ කියන මගේ මේ මෙතන මේ වගේ එකේ P වෙනුවට ඕනිම දෙයක් Q වෙනුවට වෙන දෙයක් කිසිම නෑ එකත් නෑ ඉංග්‍රීසි වලින් බැලුවොත් කිසිම තේරුමක් නැති දේවල් දාලා සෙට් කරලා දෙන්න පුළුවන් මෙහෙම වෙනවා කියලා පෙන්වන්න. එයාලගේ අරමුණ වෙන්නේ ඉස්සෙල්ලාම අර ඒ ඉංග්‍රීසි වලින් කියන තේරුම් ගන්න නැතුව අර PQ වලට හරවලා ඊට පස්සේ ලොජික් දාලා වෙනවා කියලා පෙන්වන එක. මොකද සමහර දේවල් තියෙනවා අපිට දැන් මැත්ස් වලින් එහෙම නිකන් වැරදි නිකන් කිව්වම නිකන් වැරදි වගේ නිකන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ වගේ දේවල් එහෙම ඒ අර ඒක ඒ ස්ටේට්මන්ට් එක ගැන හිතුවොත් මුකුත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි එක මේ ඉන්ඩිවිජුවලි කඩලා ලොජික් එක දාලා අන්තිමට පෙන්වන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් මෙතනදී අපිට කියවද්දි ඒක අනිත් පැත්ත තියෙන්නේ. අපිට කියවද්දි නිකන් හරි වගේ. හැබැයි ලොජික් එක දාලා බැලුවම වැරදි කියලා එනවා. බලමු එතන මට ගන්න වෙනවා today is Morgana's birthday කියන එක. එකක් today is October 18 කියන එක තව ප්‍රොපොසිෂන් එකක් විදිහට ගන්න වෙනවා. එතන මට තියෙන්නේ කවුද? if P then Q එකක් තියෙනවා. ඉතල define කරන්න ඕනේ. P කියන්නේ today is Morgana's birthday කියන එක. Q එකක් ගන්න වෙනවා. Today is October 18th. ඒ කට්ටිය කියනවා මෙහෙම දෙයක්. P implies Q වෙනවලු. කියන්නේ if today is birthday then today if today is Morgana's birthday then today is October 18th කියලා දෙනවා. කියන්නේ P implies Q එක දීලා තියෙනවා. ඊට පස්සේ දෙනවා today is October 18th කියලා. ඒ කියන්නේ Q කියන එක නක් දීලා තියෙනවා. ඊට පස්සේ අරන් තියෙනවා therefore today is Morgana's birthday. therefore P. දැන් අතන දැන් ඔකට දන්නවා P implies Q එකේදී P දැන් මෙහෙම තිබ්බොතින් තමයි මට ගන්න පුළුවන්. P implies Q නොයි P නොයි තිබ්බොතින් මට ගන්න පුළුවන් Q කියලා. ආයෙ මොකද්ද? P implies Q නොයි not Q නොතින් Q false නොතින් මට ගන්න පුළුවන් P false කියලා. අය මේ කට්ටිය කියන්නේ P implies Q නොයි true නොතින් P true වෙනවා කියලා. මම එදා කිව්වා එහෙම වෙන්නේ නැහැ කියලා. ඔකට ඒක පෙන්වන්න ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. validity check කරන්න පුළුවන් මේ විදිහට. P implies Q and truth table එකක් ගන්නත් පුළුවන්. මේ අවස්ථාවේ නම් අතන මෙහෙමත් පුළුවන්. මගේ premises වලින් imply වෙනවා කියලා ගන්නවා P ව. මේක අපි tautology එකක් වෙනවද නැද්ද කියලා මේ බලන්නේ. ඒතර මේක මට පුළුවන් not P or Q and Q කියලා ලියා ගන්න. implies P. එතකොට එනවා not P and Q or Q and Q. distributive law එක දැම්මේ. දැම්මට පුළුවන් අර Q and Q වෙනකොට Q එකක් දාන්න. අරගම ආවනේ. කලින් එකම ආවා. හරි. ආනේ. හරි ඒකම මට පැත්ත මාරුලා ඇවිල්ලා තියෙනවා. හරි කවන්න. එහෙම යන්නේ නැතුව වෙන විදියක් බලමු. මුළු එකම ගමු. කියන්නේ මේ ඉම්ප්ලිකේෂන් එකත් අයින් කරන්න බලමු. දැන් ඩි මොගන්ස් ලෝ දැම්මොතින් මම කෙලින්ම දාන්නම්. මෙයාටත් වෙනවා මෙයාටත් වෙනවා and එක O වෙනවා. not Q වෙනවා මෙයා.
හරි. මේක not එකක් වෙනවා කියන්නේ එයත් ඇතුළට ආය දැම්මුත් මට එනවා p and not q කියලානේ. o p. ඒක අවුලක් නැහැනේ මම මේ ඉක්මනට කරගෙන යන්නේ. හරි. දැන් මට පුළුවන් ඔකට පේනවා ඇති මේක එකක් කියලා හිතුවොත් ඔකට පේනවා ඇත්තටම තියෙන්නේ නිකන් p o q o r වගේ එකක් තියෙන. ඒ කිව්වේ මෙතන තියෙන්නේ තෝ එකක් මෙතන තියෙන්නේ තෝ එකක්. ඒතර මට මේ ලොකු වරහණෙන් වැඩක් නැහැ. දෙකම ඕනේ. ඒතර මේ දෙන්න එකට එකතු කරන්නත් පුළුවන් නැත්නම් මේ ලොකු එක්කෙනයි මෙයයි එකට එකතු කරන්නත් පුළුවන්. අපේ අරමුණ වෙන්නේ මොකද්ද? t එකක් ගන්න නෙවෙයිනේ. මොකක් හරි ඒ කියන්නේ t දැන් මේක ඇත්තටම වැලිඩ් නැහැ. අර මේක නම් ඇත්තටම ඔව් මේ විදිහට යනවට වඩා මේ ට්‍රූත් ටේබල් එකක් ගහලා තමයි ඇත්තටම කරන්න ඕනේ මේ වගේ එකක් නම්. මොකද දැන් මම ගියපු මේ මෙතඩ් එකේදී අපිට අන්තිමට දැන් මේක t එකක් එන්නේ නැහැනේ. මොකද වැරදි දෙයක්නේ. ඒතර මම කොච්චර සුළු කරත් ඔය මේ pq අකුරු තියෙන එකක් තමයි එන්නේ. හරිද? තර මට දැන් මේක නිකන් ඩෙඩ් එන්ඩ් එකක් වෙන්නේ. මොකද දැන් වැලිඩ් වෙන්නේ t වුණොතින් වැලිඩ් නැත්තේ ෆෝල්ස් වුණොතින් නෙවෙයිනේ. කියන්නේ වැලිඩ් ඉන්වැලිඩ් වෙන්න නම් ෆෝල්ස් වෙන්න ඕනිම කියලා එකක් නැහැනේ. එක්ක ෆෝල්ස් වෙන්නත් පුළුවන් නැත්තම් p o q වගේ මොකක් හරි වෙන ඕනිම දෙයක් තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ෆෝල්ස් වෙන්න කන්ට්‍රඩික්ෂන් එකක් වෙන්න ඕනි කියලා නැහැ. අපිට දීලා තියෙන්නේ ඉන්වැලිඩ් කියන්නේ වැලිඩ් වෙන්නේ නැත්තම් වැලිඩ් වෙන්නේ නැහැ කියන්නේ ටෝටොලොජි එකක් වෙන්නේ නැත්තම්. එතකොට මෙතන මෙහෙම ගිහිල්ලා මට දෙයක් කරගන්න වෙන්නේ නැහැ ලොකුවට. මේක කරන්න පුළුවන් කන්ට්‍රඩික්ෂන් ලෝ මෙතඩ් එකෙන්. කන්ට්‍රඩික්ෂන් මෙතඩ් එකෙන් කරන්න පුළුවන් මේ විදිහට ගිහිල්ලා නම් කරගන්න වෙන්නේ නැහැ ඇත්තටම. මම මේක අයින් කරන්න හින්දා. දැන් අපිට අන්තිමට මේක ටෝටොලොජි එකක් වෙන්නේ නැහැ කියලා කියන්නේ යම් කිසි දෙයකට එන්නේ නැහැනේ අපිට. ඒතර අරමුණක් නැතුව වගේ දෙයක් තමයි කරන්නේ. අන්තිමට දැන් අකුරු ටිකක් එනවා ඊට පස්සේ ඒකට තව සුළු වෙනවද නැද්ද කියලාත් අපිට හරියට එහෙම කියන්නත් බැරි නිසා මේ විදිහට යන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒ වෙලාවේ. හරි. ඒතර මේ වගේ තැනකදී තමයි ට්‍රූත් ටේබල් එකක් ගහලා අපි බලන්න ඕනේ p implies q and q implies p වර්ගෙන අර කිව්වා වගේ මේක හදාගෙන ගිහිල්ලා මේ අකුරු ටිකක් ගන්නවට වඩා හොඳයි ට්‍රූත් ටේබල් එකක් ගහලා. ඒතර දැන් ට්‍රූත් ටේබල් එකේ අන්තිම කොලම් එකේ තමයි මෙයා ඉන්නේ. අනිත් කොලම්ස් වල අපිට ඕනේ කට්ටිය. ඒතර pq කියමුකෝ ඊට පස්සේ අනිත් ඕනේ කට්ටිය. ඒතර මේ හැම අවස්ථාවකටම අදාළව දැන් මෙයාගේ true වෙන්නේ නැහනේ. true වෙලා මොකක් හරි false එකක් තියෙයි. අනේ ඒක දිහා බලලා අපිට කියන්න පුළුවන් මේක tautology එකක් වෙන්නේ නැහැ. therefore it is invalid කියලා. එහෙම තමයි මෙතනදී මේ වගේ තැන්වල කරන්න ඕනේ. හැබැයි අපිට දැන් එහෙම කරේයි මට අර මොකක් හරි දෙයකට ඇවිල්ලා t කියලා එකක් අන්තිමට ගන්න බැරි නිසානේ. invalid නම් එක්ක false වෙන්නත් පුළුවන් නැත්නම් වෙන මොකක් හරි අකුරු මොනවා හරි අකුරු ටිකක් වෙන්නත් පුළුවන්. මොකද p මට ඕනේ ඔක්කොම මෙයාගේ ඔක්කොම t නෙවෙයි කියලා පෙන්න ගන්න තමයි ඕනේ. ඒතර එහෙමනම් ඔක්කොම false වෙන්නත් පුළුවන් t සමහර තැන්වල තිබ්බත් අවුලක් නැහැ. ඒතර ඒ වගේ එකක් පෙන්වන්න ඇත්තරම truth table එකක් තමයි එතනදී
ගහන්න වෙන්නේ. එහෙම නැත්නම් වෙන මෙතඩ්ස් තියෙනවා contradiction method එක ගිහිල්ලා එන්න එහෙම කරන්න පුළුවන්. හැබැයි දැන් මේ වගේ ගානක් නම් අපිට කියන්නේ කොහොමද? දැන් show that not p is a valid conclusion එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට අන්තිමට not p එකෙන් අතර වෙනවා. එහෙම නැත්නම් මේ premises ටික end කරලා imply කරොත් not p ට ඒ කියන්නේ අපේ conclusion එකට මට මේක එනවා taut logic එකක් වෙනවා කියලා. ඒතර ඒ වගේ දේවල් අපිට පුළුවන් normally දැන් සර් බලාපොරොත්තු වෙන්නේ එහෙම දේවල් මෙන්න මේ විදිහට කරනවා නම් truth table එකක් ගහන්නේ අපිට මෙහෙම ගිහිල්ලා එන්න බැරි තැන්. ඒ කියන්නේ මේ වගේ t කියලා එන්නේ නැති තැන් තමයි truth table එකක් ගහන්නේ. ඒ නිසා මේකට truth table එකක් ගහවට වැරදි නැහැ. හැබැයි සර් නම් එහෙම කැමති නැහැ. මොකද ඒක නිකන් චීටින් වගේ. කියන්නේ සර් බලාපොරොත්තු වෙන්නේ අර විදිහට යන එක. truth table එකක් ගහලා ලේසින් ගන්න එක නෙවෙයි. truth table එකක් විතරක් කියන්නේ ගහන්න අවශ්‍ය තැන්නුත් තියෙනවා නැති තැන්නුත් තියෙනවා. හැම තැනටම හරියනවා ඒක. හැබැයි මේ වගේ තැන් වලට දාන්න යන්න එපා. අපි මම මේක පස්සේ කරලා පෙන්නන්නම්. අපි දැනට බලමු මේක. 1.8.5 එක බලමු. හරි. ඒකේ තියෙන මොනවද? if I get the job argument එක තමයි if I get the job and work hard then I will get promoted. If I get promoted then I will be happy. ඊට පස්සේ කියනවා I will not be happy ලු. ඒතර ඒ ටික තමයි මගේ premises ටික. Therefore either I will not get the job or I will not work hard. හරි බලමු. if I get the job එතකොට මට තියෙනවා I get the job කියන එක proposition එකක්. I work hard කියන එක තව එකක්. I will get promoted කියන එක තව එකක්. I will be happy කියන එක තව එකක්. හතරක් තියෙනවා. ඒතර මම PQRS කියලා ගන්නම් ඒ ටිකට. P කියන්නේ I get the job. Q කියන්නේ I work hard. R කියන්නේ I get promoted නේ. S I will be happy. PQRS තියෙනවා. P implies Q. මෙතන තියෙන if then එකක් තියෙනවා. P and Q implies R එකක් නේ තියෙන්නේ. if P and Q then I will get promoted. ඒ කියන්නේ R. ඊට පස්සේ තියෙනවා if R then S කියලා එකක් තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා premise එකක්. මේ මගේ premises ටික හරිද? P and Q implies R එකයි R implies S එකයි. ඊට පස්සේ අන්තිම එක I will not be happy. කියන්නේ I will be happy එක S කියලා ගත්තේ. එහෙනම් not S කියලා එකකුත් දීලා තියෙනවා. හරි. ඒ ටික මම ගන්නම් මෙතන. මට තිබ්බේ P and Q implies R. R implies S. Not S. අන්තිමට conclusion එක වෙන්නේ conclusion එක පොඩ්ඩක් case. Therefore either I will not get the job or I will not work hard. P and Q වලින් ලියන්න වෙන්නේ either I will not get the job or I will not work hard. ඒක නිකන් අර XO එකක් තියෙනනේ.
මෙහෙම අර either or එක මම එක කිව්වේ නෑ neither no එක කිව්වා either p or q කියලා තිබ්බොතින් දැන් printing mistake එකක් නෙවෙයි නෝ සමහර තැන්වල නම් e දෙක ඒක නෑ වගේ p o q කියලා අරන් තියෙනවා හැබැයි හරිම තේරුම either p or q එකෙන් හරිම තේරුම එක්ක p නැත්තම් q දෙකෙන් එකක් දෙකම එකට වෙන්න බෑ. තර මේ p xo එක වගේ එකට තිබ්බේ මේක නේද? මට මතක විදියට. තර මේක ලියන්න පුළුවන්. මතක නැත්නම් පොඩ්ඩක් වෙන් ඩයග්‍රෑම් එකක් ගහ ගන්නවා මම නම්. p o q දෙකම වෙන්න බෑ එකපාරට. ඒ කියන්නේ p වෙන්න පුළුවන්. q වෙන්න පුළුවන්. හැබැයි දෙකම එක සැරේ වෙන්නේ නැහැ. දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙන්න ඕනේ. දෙකම එක වෙලාවෙ වෙන්න බෑ. ඒතර මට ලියන්න පුළුවන් මේක p and not q not p and q කියලා. මේක ඩෙෆිනිෂන් එකක් වගේ ගන්න පුළුවන්. මට මතක නැහැ කිව්වද නැද්ද කියලා ඒක. xo එකේ දැන් p implies q එක මෙහෙම ලිව්වා වගේ p implies q ගේ ඩෙෆිනිෂන් එකට මේක හරියනවනේ not p or q කියන එක. xo ඩෙෆිනිෂන් එකට මේක හරියනවා. කියන්නේ මම ගන්න ඕනේ p සහ q නොවන ඒවා. ඒ කියන්නේ p and not q මේ ටික ඒක හෝ q සහ නොවන ටික q p නොවන ටික. කියන්නේ මේ ටික. ඒ දෙකෙන් එක්ක මෙතන හරි මෙතන හරි ඉන්නේ. ඒකයි o කියලා දාන්නේ මැදෙන්. මේ කෑල්ල ලියා ගන්න වෙන්නේ මට මේ විදියට එතන හෝ මෙන්න මේ කෑල්ල. ඒකටිය අයිද එකක් දාලා තියෙන හින්දා මම ඒක ගන්නම් කන්ක්ලූෂන් එක විදියට. අපි බලමු අන්තිමට එන්නේ ඒකද කියලා. ඒක සමහර ගණන් වල ඔය ඊද කෑල්ල වැරදියට වගේ දාලා තියෙන එක පොඩි අවුලක් ඒක. මට හිතෙන්නේ නම් මේක නෙවෙයි ඒකට ඉල්ලන්නේ අර i දෙක නිකන් වැරදියට print වෙලා නිකන් වැරදියට දාලා තියෙන එක. Therefore either I will not get the job or I will not work hard කියන එක. මේක වෙන්න ඇති ඒකට ඉල්ලන්නේ. මොකද මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් prove කරන්න කියන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔකට දන්නවා දැන් අපි හිතමුකෝ ඇත්තටම ඔතන තියෙන p xo q කියලා. එතකොට මට පුළුවන් එන්නේ දැන් p xo q නම් ඇත්තටම ඔතන වෙන්නේ මට ගන්න වෙන්නේ මෙන්න මේ අවස්ථාවයි මෙන්න මේ අවස්ථාවයිනේ. true වෙනවා නම් කොයි දෙකන වෙන්නේ? හරි. දැන් එහෙම වෙනවා නම් ඒ කියන්නේ p එක්ක true එහෙම වෙද්දි q false. p false වෙද්දි q true. ඒතර ඒ අවස්ථාවේදී මට p o q කියලා කිව්වත් අවුලක් නැහැ නේද? මෙහෙම හිතන්න. දැන් p xo q එක හරි කියලා අපිට ඒක නම් එයා මේ අපි බලන්න ඕනේ. දැන් මේක වෙනවා කියලා ගමුකෝ. p xo q එක වෙද්දි p true වෙද්දි q false.
Q true වෙද්දි P කියන්නේ false. ඔව් හරි. දැන් තර මම මොකද්ද මේ කියන්නේ? මේක වෙනවා නම් එක්ක මේක හෝ මේක නේද? මේ දෙකෙන් එකක් නේ. හරි. එතකොට මට පළවෙනි අවස්ථාවෙන් කියන්න පුළුවන් P කෙනෙක් වෙනවා true කියලා. ඒකෙන් මට කියන්න පුළුවන් POQ true කියලා. මොකද මේ ටේබල් එකේ තියෙනවා addition කියන එක. P කෙනෙක් ඕනිම කෙනෙක් true කියලා අපි දන්නවනම් මට වෙන ඕන එකක් එකතු කරන්න පුළුවන්. POQ කියන එක ගන්න පුළුවන්. එතකොට PXOQ වෙද්දි මේක වෙනවා. එක්ක මේක මේ පළවෙනි අවස්ථාව නැත්තම් මේ දෙවෙනි පේලියේ තියෙන දෙවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. දෙකෙන් එකක් තමයි වෙන්නම ඕනේ. එතකොට අපි පළවෙනි එක වෙනවා නම් මේක තමයි case 1 එක. මේක තමයි මගේ case 2 එක. ඔය case 1 එකෙනුයි case 2 එකෙනුයි දෙකෙන්ම මට POQ එනවා කියලා කියන්න පුළුවන් නම් අවුලක් නැහැ නේද? එතකොට දැන් පළවෙනි case එකෙන් P true. ඒ නිසා මම P ගත්තා. එතකොට අපි දන්නවා POQ කියලා එක මේ එකතු කරන්න පුළුවන් කියලා addition එකෙන්. ඊට පස්සේ case 2 එකේදී Q true කියලා දීලා තියෙනවා. එහෙනම් මට පුළුවන් P එකතු කරන්න Qට. හරි. එතකොට මට ඒ P XOQ එකෙන් එහෙම වෙනවා නම් මට කියන්න පුළුවන් අන්තිමට POQ නුත් වෙනවා කියලා. ඒ නිසා ඒ කට්ටිය ඊද කියන එක දාලා තිබ්බට අන්තිමට මේක පෙන්වුවොතින් ඔකට බය වෙන්න එපා. දැන් මේක වෙනවා. දැන් ඔයාලට මේක වෙනවා කියලා ඔයා පෙන්වුවා කියමුකෝ. ඊට පස්සේ ඔයාලට මේක වෙනවා කියලාත් පෙන්වන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට බෑ එහෙම. මොකද අපි හිතමුකෝ POQ true කියලා. කියන්නේ මං කියන්නේ PXOQ වලින් මට පුළුවන් POQ වලට යන්න කියලා. හැබැයි POQ එකෙන් PXOQ එකට ඒක වෙනවා කියලා ගන්න බෑ. මොකද ඔකට පේනවා දැන් මෙතන පළවෙනි පේලිය true වෙලා තියෙනවා. දැන් PXOQ කියන එකේ true වගයන් POQ ගෙත් true වෙලා තියෙනවා. ඒ නිසා තමයි මට ඒක පුළුවන් වුනේ. හැබැයි POQ true වෙද්දි මේ අගේදී PXOQ එක false වෙලා තියෙනවා. ඒතර දැන් මේ අවස්ථාව වෙනවා කියමු. අපි හිතමු POQ වෙන්නේ කියලා මේ ඇත්තටම POQ නම් කියන්නේ මට POQ කියලා දීලා තියෙනවා නම් ඒකෙන් මට යන්න බෑ. මේක වැරදි. either POQ කියන එකට යන්න බෑ. හැබැයි either POQ එකෙන් මට පුළුවන් POQ කියලා ඒ ස්ටේට්මන්ට් එකත් ලියන්න අයිතියක් තියෙනවා. මොකද POQ වුණොතින් මෙන්න මේ අවස්ථාව වෙන්නත් පුළුවන්. පළවෙනි පේලියේ. ඒතර ඒ අවස්ථාවදී බැලුවොතින් මෙන්න මේ අවස්ථාවේදී P නුයි Q නුයි දෙන්නම true. හරි. ඒතර මේ මට case 1 case 2 ගිහිල්ලා case 3 එකේදී මට කියන්න බෑ P නුයි Q නුයි true නිසා මට ගන්න බෑ. therefore PXOQ කියලා ගන්න බෑ. මේක ගන්න බෑනේ. කියන්නේ POQටත් cases 3ක් යන්න වෙනවා. ඒතර අනිත් පැත්තට යන්න බෑ. මොකද මෙයා ගාව අවස්ථාවක් තියෙනවා මෙන්න මේ PXOQ එක false වෙන. හැබැයි PXOQ එක true වෙද්දි ඒ කිසිම අවස්ථාවකවත් මගේ POQ කියන එක false වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා වෙනවා නම් මට මේකත් වෙනවා කියලා ගත්තට අවුලක් නැහැ. පොඩි වැඩි දෙයක් ඒක. අපි ගානට යන් ආයේ. ඒතර මං කියන්න හැදුවේ සාමාන්‍යයෙන් සර් අතන ඊඩ තිබිලා මට ඒ කාලේ තිබ්බ ප්‍රශ්නයක් ඒකයි මම දැන් කියන්නේ. මෙතන ඉතින් i දෙක දීලා සර් ඇයි මෙතන මට මතකයි නිකන් POQ තමයි ගත්තේ. ඒතර අර i ද නම් හරිම එක මේකනේ.
හරිද? හැබැයි මේක ගත්තට අවුලක් නැහැ. මොකද මේක true වෙන හැම වෙලාවකම මෙයාගේ true වෙලා තියෙන නිසා. ඒ නිසා අපිට පුළුවන් මේක නිකන් උපකුලකයක් වගේ. PXOQ එක POQ ගේ උපකුලකයක් නිසා PXOQ වෙන හැම වෙලාවෙම POQ වෙනවා කියලා කියන්න පුළුවන්. කියන්නේ අපි මෙතන නම් ඉන්නේ PXOQ එකේ නම් ඉන්නේ තාම POQ එක ඇතුළෙත් ඉන්නවා කියලා කියන්න පුළුවන්. true වෙනවා කියන්නේ ඇතුළේ දැන් PXOQ එක POQ ඇතුළේ ඉන්නේ සබ්සෙට් එකක් කියලා උපකුලකයක් කියලා පේනවනේ. ඒතර මේ ටිකේ ඉන්නවා කියන්නේ මම තාම POQ ගේ ඇතුළෙත් ඉන්නවා. හැබැයි POQ කියන අවස්ථාව එක අවස්ථාවක් තියෙනවා PXOQ නොවන. මම ඒ අවස්ථාවට මේ උනෝතින් මට කියන්න බෑ මම මේක ඇතුළෙත් ඉන්නවා කියලා. ඒතර PXOQ කියන එක ගන්න බෑ POQ වලින්. හැබැයි POQ ගෙන් මේක ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒක වැඩි දෙයක්. එච්චර හිතන්න ඕනේ අපි ගාන බලමු. හරි. මට හිතන්නේ අන්තිමට එන්නෙත් either POQ කියලා දීලා තිබ්බට POQ එක ගන්න එක ලේසි. මට ඒක ගත්තට අවුලක් නැහැ. ඒ නිසා මම ඒක මෙතනින් ලියන්නම්. අර කාවතින් ඉතින් ඊට වඩා හොඳයි. තව ඇකියුරේට්. ඒක ගත්තට අවුලක් නැහැ. හරි. මේකෙන් අපි ඉවර කරමු. මම දැන් මේව ගැන එච්චර හිතන්න යන්නේ නැහැ. මට ඕනි මෙන්න මේ කට්ටියකින් මේක වෙනවා කියලා කියන්න. ඒතර මගේ ප්‍රෙමිසස් 3ක් තියෙනවා. ඒකෙන් POQ ගන්න තමයි තියෙන්නේ. කොහොමද කරන්නේ? හරි. ඒක පේනව නේද? පේනුනේ නැති වුණාට කමක් නැහැ. not PO not Q. මාරු කරලානේ දීලා තියෙන්නේ. හරි. මෙතන තියෙනවා either I will not get the job or not work hard. මම මෙච්චරලා එක්ස්ප්ලেইন කරේ not එක නැතුව ඒ හින්දා කලින් එක්ස්ප්ලেইন කරපු එක අවුලක් නැහැ. දැන් මෙතන I will not get the job or I will not work hard. ඒ කියන්නේ not P or not Q වගේ එකක්. not P X or not Q නෙවෙයි. ඒක තමයි හරිම එක. මට ඔතනින් එන්නේ නම් not P or not Q කියන එක. thank you. දැන් ඔකටිට ගණන් හදද්දි නම් මේ පේනයි මේක ඒ කියන්නේ දැකපු ගාම පේන එකක් තමයි මේක. උත්තරේ එනවා කියලා. මම ඉස්සෙල්ලාම කරන්නම්. පළවෙනි එක තමයි මම ලියනවා පළවෙනි ප්‍රෙමිස් එක ලියන්නම්. P and Q implies R. ඊට පස්සේ මම ගන්නවා ආය R implies S. ඒ ගත්තේ මොනවා හින්දාද? ප්‍රෙමිසස් නිසා. මේක ප්‍රෙමිස් එකක්, මේකත් ප්‍රෙමිස් එකක්. හරි. දැන් මට මේ දෙක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. P and Q implies S කියලා. by 1 and 2. hypothetical syllogism නේ. හරි. දැන් මට තියෙනවා මේ දෙක දැම්මා.
මට not s එක ඉතුරුයි. ඒක දැම්මු ඉතින් premise එකක්. ඔකට පේනවා මගේ implication එකේ දකුණු පැත්ත එක්කෙනා false කියලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් මට implication එකේ වම් පැත්ත එක්කෙනත් false කියලා නිගමනයකට එන්න පුළුවන්. by 3 and 4 modus tollens කියන එක. දැන් මට කරන්න තියෙන්නේ De Morgan's law දාන්න විතරයි. හරි. එතන මට නම් පේන්නේ මේ වැරදිලා printing mistake එකක් වෙන්නේ නැති. හැබැයි මම කිව්වා වගේ p මේක පෙන්වන්න පුළුවන් නම් මේක වෙනවා කියලා කියන්නත් පුළුවන්. තව එකක් බලනවද? මේ දෙක ඔකටිය කරන්න. ඉංග්‍රීසි වලින් තියෙන අනිත් දෙක ඔකටියට අර දැන් මේක කියවුවොතින් මේක කියවගන්න එක නිකන් පිස්සුවක් වගේ. If horses fly or cows eat grass, then mosquito is the national bird. If mosquito is the national bird, then peanut butter tastes good on hot dogs. But peanut butter tastes terrible on hot dogs. Therefore, cows don't eat grass. ඒක නේ අර එන මගුලක් වගේ ඒක කියවදී මොනවද තේරෙන්නේ නැහනේ. ඊටට ඔකටි කරන්න ඕනේ මෙතන ඒක තේරුම ගන්න නෙවෙයි. ඒක තේරුම් ගන්න යන්න එපා. ඒක කඩා ගන්න PQ වලට දාගෙන මේ කරපු ටික කරන්න බලන්න. මේකත් ඔකටි කරන්න බලන්න. මම මේ contradiction law එක කළා පෙන්නන්නම්. ඒක හරියට අපි කතා කරන්න ඉස්සරහ. මේක කරන්න, මේකත් කරන්න. මේකත් කරන්න. යහ පිටුවේ තිබ්බයක් තියෙනවා. මෙන්න මේක. මේකත් කරන්න. ඉතුරු වෙන ගණන් ටික ඔක්කොම try කරන්න. අපි මේක පොඩ්ඩක් බලමු. Show that not P is a valid conclusion from the premises. P implies Q, P implies Q implies not P. මෙන්න ඕක ඇත්තටම අර විදිහට කරන්න try එකකුත් දෙන්න ඕක කට්ටිය. මම ඒක කරන්න යන්නේ නැහැ මොකද ඒක පොඩ්ඩක් දීකට යයි වගේ මොකද මේක අපිට implication ඒවත් දාන්න දෙයක් නැහැනේ. implication තියෙන කට්ටියට අදාළ කරන්න පුළුවන් දේවලුත් නැහැ. ඒ නිසා කරන්න වෙන්නේ ඔය implication එක වෙනුවට not එකයි o එකයි දාගෙන සුළු කරගෙන මොන හරි දෙයක් කරන්න. ඊටට කියන්නේ මම ඔතනදී කරන්නේ මෙහෙමයි contradiction කියන්නේ ඔකට සමහර අය දන්නවා ඇති. proof by contradiction කියන එක. ඒකේ මෙහෙමයි කරන්නේ. අපිට තියෙනවා නම් අපිට පෙන්වන්න කියලා තියෙන මෙහෙම එකක්නේ. show that not P is a valid conclusion from premises. මම මේ premises ටික ඔක්කොම P කියලා ගන්නම්. P කියලා ගන්න විතර P implies Q and P implies Q implies not P. ඒතර මේ දෙක and එකෙන් connect කරපු එකට මම P කියලා ගන්නවා. මෙයාට Q කියලා ගන්නවා. මොකද මේ කරන්න කියලා කියන්නේ. ඒතර එහෙම ගත්තොත් මට කරන්න තියෙන්නේ P implies Q වෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ. මේක තමයි මට පෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ මේක tautology එකක් වෙනවා කියලා තමයි පෙන්වන්න ඕනේ. හරි. දැන් ඕක ඇත්තටම හරිනම්
show that not p is a valid ඒ කියන්නේ පෙන්වන්නලු මේක valid conclusion එකක් වෙනවා කියලා. එහෙනම් ඒකට කියනවා දීලා තියෙන්නේ ඔය ඕක ඇත්තරම tautology එකක් කියලා. මම ඒක හරියටම ලියලා ඉන්නම් මොකද පැටලෙන්නේ නැති. ඒකට දීලා තියෙන්නේ p implies q and p implies q implies not p. මේක imply කරනවලු not p ට. මෙන්න මේක මේ මුළු කැලල tautology එකක් වෙනවා කියලා තමයි කියන්න ඕනේ. මම කරේ මොකද්ද? මෙන්න මේ කැලලටම p කියලා ගත්තා. මේ කැලල q කියලා ගත්තා. හරි. ඊතර මට පෙන්වන්න ඕනේ මොකද්ද? p implies q කියන එක tautology එකක් වෙනවා කියන එක. හරි. ඊතර p implies q එක tautology එකක් වෙනවා කියලා තමයි මට පෙන්වන්න ඕනේ. දැන් මෙහෙමයි. මම assume කරනවා ඒකේ negation එක හරි කියලා assume කරනවා. ඒ කියන්නේ මේකේ negation එක කියන්නේ මොකක්ද? not p implies q. මම ගන්නවා මේක true කියලා assume කරනවා. ඒත් අපි දන්නවා දැනටමත් p implies q එක අපිට පෙන්වන්න ඕනේ මොකද්ද? හැමතිස්සෙම true වෙනවා කියලා. ඒ කියන්නේ p implies q කියන එක tautology එකක් වෙනවා කියන එක තමයි අපි පෙන්වන්න ඕනේ. හැබැයි අපි කරන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලාම assume කරනවා ඒ පෙන්වන්න true කියලා පෙන්වන්න tautology එකක් වෙනවා කියලා පෙන්වන්න තියෙන එක එයාගේ negation එක ගන්නකො. ඒ negate කරාට පස්සේ ඒක true වෙනවා කියලා තමයි පෙන්වන්න අපි මේ ඒක එහෙම වෙනවා කියලා අපි assume කරනවා. හරි. ඒ කියන්නේ මේ p implies q කියන එකේ negate කරන එක true වෙනවා කියලා assume කරනවා. ඒත් ඇත්තටම negate කරන්න කලින් තමයි true වෙන්නේ. ඒතර ඇත්තටම negation එක මොකද්ද? p implies q true නම් negate කරපු එක contradiction එකක් වෙන්න ඕනේ නේද? මොකද මේකට not දානවා කියන්නේ දෙපැත්තටම not කරනවානේ. false එන්නේ t එකේ not එකෙන්. හරි තේරෙනවා. දැන් p implies q කියන එක tautology එකක් නම් එයාගේ negation එක contradiction එකක් වෙන්න ඕනේ. ඒත් අපි assume කරනවා negation එක true කියලා. හරි. ඊට පස්සේ මම මොනවා හරි ඒක පාවිච්චි කරලා මොනවා හරි දෙයක් කරගෙන යනවා. අන්තිමට එනවා එක සමානයි බිඳුව දෙක අසමානයි දෙක ඒ වගේ නිකන් අපිට දැන් බලපු ගාම වැරදි කියලා කියන්න පුළුවන් ඒවා තියෙන. හරිද? එන්නේ එහෙම එකකට ඇවිල්ලා නවතිනවා. logic වලින් හිතුවා ඉතින් ඔකටිට a අන්තිමට p true ඊට පස්සේ not p not true කියලායි. ඒතර දෙකම එකම වෙලාවෙ true වෙන්න බෑනේ. ඒ කියන්නේ p and not p කියලා එකක් එනවා. ඒ කියන්නේ මොකද්ද? p and not p කියන්නේ මොකද්ද? ඒක definition එකෙන්ම contradiction එකක් කියලා එනවා අපිට. මේ tautology contradiction. ඒතර p and not p කියන එකම ඔක්කොම values false. හරි. දැන් මේක p නිකන් p and not p කියන statement එක නිකන් මේ වගේ statement එකක්. මේ වගේ ස්ටේට් එක සමානයි බිඳුව වගේ එකක්. ඒතර අපිට මේ වගේ ස්ටේට්මන්ට් එකක් දැක්ක ගමන්ම අපිට තේරෙනවා ඒක කියන්නේ හැමෝටම තේරෙන දෙයක් මේක වෙන්න බෑ කියන එක. ඒතර දැක්ක ගමන්ම contradiction එකක් වෙනවා කියලා කියන්න පුළුවන් දෙයක් තමයි මේක. ඒක ආවේ ඇයි? අපි අර මුලදිම assume කරනවානේ මේක. හරිද? දැන් මේක ලොකු දෙයක් වෙන්න පුළුවන්. දැක්ක ගමන් false කියලා කියන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. ඒතර මුලදිම මේක නිකන්
අපි මුලදීම assume කරන්නේ මේ වගේ දෙයක්. එක සමානයි බිඳුව කියලා දෙයක් assume කරනවා. මොකද ඇත්තටම එක සමානයි එක. ඒත් අපිට ඒක පේන්නේ නැහැ. ඒ නිසා අපි assume කරන එක සමානයි එක අසමාන එක කියලා එකක් ගන්න. මේ අපි assume කරනවා. හරි. මේක මම නිකන් සරල කරලා මේ කියන්නේ. අපිට පේන්නේ එක සමානයි එක දැන් මේක අපි දැක්ක ගාම හරි කියලා දන්නවනේ. දැක්ක ගාම වැරදි කියලා දන්නවා. ඒත් අපි මුලදීම අපිට අතේ තියෙන්නේ මුලදී පටන් ගද්දිම තියෙන්නේ එහෙම කියන්න බැරි දෙකක්. දැක්ක ගාම කියන්න බැරි දේවල් තමයි තියෙන්නේ. උදාහරණයට මේ තියෙන. මෙන්න මේක දැක්ක ගාම p implies q කියන එක true කියලා අපිට දැක්ක ගාම කියන්න බෑනේ. මීට වඩා එක සමානයි එක කියන එක දැක්ක ගාම කියන්න පුළුවන්. ඒ නිසා මෙතන නිකන් හැංගිලා තියෙනවා එක සමානයි එක වගේ එකක්. ඇත්තටම true දෙයක් තමයි හැංගිලා තියෙන්නේ. ඒත් අපිට ඒක පේන්නේ නැහැ. ඒතර අපි කරන්නේ ඒක assume කරනවා false කියලා. මෙන්න මේ දේ අපි assume කරනවා false කියලා. ඒ කියන්නේ එයාගේ not එක negation එක අපි assume කරනවා true කියලා. ඒතර නිකන් අපි කරන්නේ අපිට හැංගිලා තියෙන එක සමානයි එක කියලා දෙයක්. ඒතර අපි කරනවා ඒ හැංගිච්ච දේ එක සමානයි එක අපිට පේන්නේ නැහැනේ. ඒතර අපි කරන්නේ කරන වැඩේ තමයි එක අසමානයි එක කියලා අපි නිකන් assume කරනවා. පේන්නේ නැති නිසා. ඒතර assume කරන එක අසමානයි එක කියලා. අන්තිමට අපිට පේන දෙයකට එනවා. දැන් ඇත්තටම මේක නිකන් එක සමානයි එක වගේ මේ කැලල අපි assume කරනවා. ඒ කියන්නේ මේක එක සමානයි එක වගේ මේ මුළු කැලලම මම p implies q කියලා අරන් තියෙනවා. ඒතර මේක නිකන් එක සමානයි එක කියලා තමයි මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ. ඒක true නේ. ඒක අවුලක් නෑ. ඒක හරි නිවැරදි ප්‍රකාශනයක්. අපි ගන්නවා ඒක වැරදි ප්‍රකාශනයක් කියලා. ඒ කියන්නේ එක අසමානයි එක කියන එක true කියලා ගන්නවා වගේ දෙයක් තමයි කරන්නේ මෙතන. හැංගිලා තියෙන්නේ හැබැයි. හරි. එතකොට මේ අපි නිකන් හැංගිලා තියෙන දැන් මොන හරි කරගෙන ගියපුවම ඔය හැංගිලා තියෙන දේවල් මතුවෙලා එනවා. අන්තිමට මතුවෙනවා මේ වගේ එක සමානයි බිඳුව නැත්නම් එක සමානයි මේ අවස්ථාවේ එක කියන එක අසමාන එක කියන එක මතුවෙලා එනවා. ඒ අපි කරන වැඩ ටික නිසා. අන්තිමට ඒක මතුවුණාට පස්සේ අපිට කියන්න පුළුවන් contradiction එකක් ඇවිල්ලා තියෙන කියලා. ඒතර අපි පටන් ගද්දිම ඇත්තටම පටන් ගන්නෙම contradiction එකකින්. ඒත් ඒක අපිට ඇහැට පේන්නේ නැහැ. අපි මේ වැරදි දෙයට හරි logic එකක් අරගෙන ගිහිල්ලා අන්තිමට එන දේ අපිට අන්තිමට හම්බෙන ප්‍රතිඵලය logic එක හරිනම් අපේ පටන් ගත්ත දේ වැරදි නිසා අන්තිමට හම්බෙන්නෙත් වැරදි දෙයක් තමයි. ඒත් මේ අවස්ථාවේදී අපිට දැක්ක ගාම මේක වැරදි කියලා දැක්ක ගාම කියන්න පුළුවන්. ඒක තමයි idea එක. ඒතර මොකද්ද කරන්නේ අපි? method එක තමයි ඉස්සෙල්ලාම ඒ දේ පෙන්වන්න ඕනේ එක. tautology එකක් වෙනවා කියලා පෙන්වන්න ඕනේ එක. එයාගේ negation එක ගන්නවා true කියලා. හරි. ඒතර එයාගේ negation එක කියන්නේ මොකද්ද? මේ අවස්ථාවේදී නම් not p or q ගේ negation එකනේ true කියලා ගන්නෙ. ඒ කියන්නේ not එක ඇතුළට දැම්මුතින් p වෙනවා o එක and වෙනවා q එක not වෙනවා. ඔකට මතක ඇති p implies q ගේ negation එක හදන්න දීලා තිබ්බ ගණන් ඒක එන්නේ p and not q කියලා. මේක ඔකට පෙන්නලා තියෙනවා. ඒතර මේක is true කියලා තමයි අපි assume කරන්නේ. හරි. ඇත්තටම මේක තමයි අපි පටන් ගද්දි ඒතර මං කරන්න ඕනේ මොකද්ද? පෙන්නන දේ false කියලා assume කරනවා. ඒ කියන්නේ එයාගේ negation එක true කියලා assume කරනවා. එයාගේ negation එක අපි පොඩ්ඩක් සුළු කරලා බැලුවොත් මෙන්න මේ වගේ දෙයක්. තාම අර එක සමානයි එක අසමාන එක කියන එකට ඇවිල්ලා නැහැ. තාම ඉන්නේ උඩ හරිය. තාම ඉන්නේ පටන් ගත්ත තැන. p and not q is true කියලා ගන්නවා. p and not q කියන්නේ මෙන්න මේ p and not q. p and not q is true නම් මම දන්නවා p true වෙන්නත් ඕනි not q true වෙන්නත් ඕනි. not q true වෙනවා කියන්නේ q false වෙන්න ඕනි.
එතකොට මම ඇත්තටම කරන්නේ මොකද්ද? P implies Q එකක් prove කරන්න ඕන නම් මම කරන්න ඕනි පළවෙනි step එක not P implies Q කියන එක assume කරන්න ඕනේ. මේක assume කරන්න ඕනි. ඇත්තටම අපි කෙලින්ම assume කරන්නේ ඉස්සෙල්ලා කෙලින්ම assume කරනවා මේක සුළු කරලා ගන්න එකට. ඒත් අපි කරන්නේ මෙන්න මේ කැලල assume කරන්නේ මෙන්න මේක. ඒතර මේක කියන්නේ මොකද්ද? P and not Q කියන එකනේ. ඒතර මම කරන්න ඕනේ මොකද්ද? සාමාන්‍යයෙන් කරනවා නම් P ගෙන් පටන් ගෙන Q ගෙන්නේ නතර වෙන්න ඕනේ. මම කරනවා මුලදීම P ව ගන්නවා not Q ගේ negation එකත් ගන්නවා. දත්ත විදියට. හරිද? මගේ මුළු දැන් මං ගාව තියෙනවා වැඩිපුර ප්‍රමිස් එකක්. ඒ වගේ හිතන්න පුළුවන්. වැඩිපුර දත්තයක් තියෙනවා. කලින් තිබ්බ හැම ප්‍රමිස් එකක්ම ආය එන්න ඕනි උත්තරේ නිගේට් කරපු එක. හරි මේක තමයි කන්ක්ලූෂන් එකේ නිගේෂන් එක. ඒ ඔක්කොම වෙනවා කියලා මං assume කරනවා. ඒතර මං ඇත්තටම assume කරලා තියෙන මොන වගේ එකක්ද? මේකනේ assume කරලා තියෙන්නේ not P implies Q is true කියලා. ඒ කියන්නේ P implies Q කියන එක false කියලා තමයි මම assume කරලා තියෙන්නේ. හරිද? ඒත් ඇත්තටම මම දන්නවා P implies Q එක true කියලා. ඒතර මේක නිකන් මට නිකන් අර ඇත්තටම මෙහෙම වෙන නිසා මේක නිකන් එක සමානයි එක වගේ එක මේක එක අසමානයි එක වගේ එක. ඒතර අන්තිමට කරගෙන ගියපුවම මට මතුවලා එනවා කෙලින්ම කියන්න පුළුවන් දේවල්. ඒතර මම අර ගාන හැදුවා තින් ඔය මෙතඩ් එක දාලා හරි මම හැදුවා තින් මං ගා ඉන්නවා P implies Q. ඊට පස්සේ තියෙනවා P implies Q implies P not P. ඊට පස්සේ තියෙනවා එච්චරයි තියෙන්නේ. මේකෙන් therefore not P කියලාලු ගන්න තියෙන්නේ. ඒතර මගේ proof එක contradiction method එකෙන් යන්නේ. මේ එක ටෙක්නික් එකක් විතරයි. තව ටෙක්නික්ස් කීපයක් තියෙනවා. ඉස්සරහට දෙවෙනි පාඩමේ කතා වෙනවා. මම මේක දැන් මෙතනදී කියලා දුන්නා. අතනත් ආයෙ කියලා දෙන්නම් මේක. proof එක වෙන්නේ මම දැන් යන්නේ contradiction method එකෙන්. ඒතර මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ assume එමට පෙන්වන්න ඕනේ මොකද්ද? මේ තමයි මගේ P. මේ තමයි මගේ Q. එකට කියන්නේ P implies Q වෙනවා බවට පෙන්වන්නලු. valid argument එකක් කියලානේ කියන්නේ. ඒ කියන්නේ මේක taut logic එකක් වෙනවා කියලා කියන්නලු. ඒත් මම assume කරනවා ඔය මේ කට්ටිය implies මේක false කියලා. ඒ කියන්නේ මම assume කරනවා මෙන්න මේක true කියලා. ඒතර මේක මම සුළු කරලා බැලුවම මට ආවා P and not Q කියලා. හරිද? P කියන්නේ මගේ මෙන්න මේ කට්ටියට. Q කියන්නේ මේ කට්ටිය. මට පෙන්වන්න ඕනේ P implies Q. මම assume කරනවා P implies Q false කියලා. ඒ කියන්නේ මගේ negation එක true. ඒතර මේක සුළු කරලා බැලුවම අන්තිමට පේනවා අන්තිමට එනවා P and not Q කියලා statement එක. ඒතර මම assume කරන්නේ මගේ assumption එක වෙන්නේ මෙන්න මේක true කියලා ගන්න එක. ඒතර assume P and not Q. ඒතර මගේ P වෙන්නේ මේක, Q වෙන්නේ මේක. හරිද? ඒතර පොඩ බලන්න. මගේ දැන් P Q කියන්නේ කොහරි පැටලෙන මම වෙන අකුරටයක් දාන්න. R S කියලා ගන්නම්කෝ. හරිද?
එතකොට මගේ R කියන්නේ මේක, S කියන්නේ මේක. එතකොට මට පෙන්වන්න ඕනි R implies S කියලා. ඒත් මම කරන්නේ contradiction method එකකින් යන්නේ. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ඒ පෙන්වන්න ඕනේ එක වැරදි දෙයක් කියලා මම assume කරනවා. ඒ කියන්නේ එයාගේ negation එක මේක false කියලා assume කරනවා. ඒ කියන්නේ මේ negation එක R implies S के negation එක true. R implies S के negation එක මම සුළු කරාපුවම වෙනවා R and not S කියලා. ඒතර assumption එක වෙන්නේ මගේ R true තව S false. S කියන්නේ මෙන්න මේක. conclusion එක false. හරි. ඒතර මම assume කරන්නේ premises ටික තියෙනවානේ. assume කරනවා දැන් අපිට නිකන් මේ ටික දීලා තියෙන්නේ හරිද? ඒකට මේ ටික දීලා තියෙන්නේ මෙතෙන්ට තමයි අපිට එන්න ඕනේ. මේක නිකන් අපිට තාම හම්බෙලා නැහැ වගේ එකක් නේ. ඒතර මට assume කරන්න ඕනි ඔය මෙන්න මේ වගේද. assume P කියලා ගමු. P කියන්නේ මොකද්ද? not S. S කියන්නේ not P නෝ. not S කියන්නේ P. ඒතර මම assume මම ගන්න ඕනි මොකද්ද? R නුයි not S නුයිනේ ගන්න ඕනේ. ඒතර R එක දැන් දීලානේ තියෙන එකට. ඒතර මම ආයෙ ගන්න ඕනේ නැහැ assume කරන්න ඕනේ නැහැ මේ කට්ටිය true කියලා. මොකද premises නිසා ඒ කට්ටිය දැනටමත් අපි assume කරනවා true කියලා. ඒක මතනේ මේක ගාන හදන්න පුළුවන් වෙන්නේ. premises true නම් විතරයි අපිට ගාන true කියන assumption එක මත තමයි අපිට ගාන හදන්න පුළුවන්. ඒ කියන්නේ දැනටමත් ඒ කට්ටිය අපි assume කරලා තියෙන්නේ true වෙනවා කියලා. ඊට අමතරව assume කරන්නේ මෙන්න මේ not s එක. මේක දැනටමත් තියෙනවා. මේක තමයි අලුත් එක. ඒතර අලුත් එක not s කියන්නේ ඔය not p ගේ negation එක. ඒ කියන්නේ p. ඒතර assume කරනවා p. ඒතර මට පළවෙනියට ලියන්න පුළුවන් p කියලා ගන්න පුළුවන්. ඒක ලියන්න පුළුවන් assumption. මම මුලදීම p කියන එක කෙනා true කියලා ගන්නවා. assumption එකක් ගන්නවා. ඊට පස්සේ තියෙනවා p implies q කියන එක. premise එකක් නිසා. අපි බලන්න හොඳට contradiction method එකෙන් යද්දී අපිට එන්නේ R and not S කියලා. ඒ කියන්නේ not R එකක් ගත්තොත් ආවතින් අපි දීලා තියෙන ඔක්කොම premises නුත් false කියලා මේ assume කරන්න වෙනවා. එහෙම ආවේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපි කරන්න ඕනේ මේ දීලා තියෙන ටික true කියලා ගන්නවා වගේම end ඕන එක වැරදි කියලා assume කරනවා. එච්චරයි කරන්නේ. ඒතර ඒ කියන්නේ assume කරන්නේ not p එක true කියලා නෙන්න ඕනේ. ඒ කියන්නේ අපි assume කරන not p එක false කියලා. ඒ කියන්නේ p එක assume p is true කියලා. is true කියලා ගන්න ඕනේ. assume p කිව්වම ඒකෙන් නිකන් කියවෙනවා මෙන්න මේ වගේ දෙයක් තමයි උතරින් කියවෙන්නේ. assume p is true කියන එක තමයි කියවෙන්නේ assume p කියලා කිව්වත්. assume p. ඒතර මේක assumption එක premise එක තුන්වෙනි එකේ මට ලියන්න පුළුවන් q කියලා. ඒක කොහොමද? මම දන්නවා p implies q නුයි p නුයි true නම් q වෙනවා කියලා. මොකද ඒක modus ponens බලන්න අතන තියෙනවා by 1 and 2 modus ponens. හරි. ඊට පස්සේ තියෙනවා තව එකක් තියෙනවා p implies q implies not p කියලා. ඒක premise එකක්. දැන් මට පුළුවන් පළවෙනි එකයි හතරවෙනි එකයි පාවිච්චි කරලා කලින් කරපු වැඩේම කරන්න. මේක නිකන් p implies q කියලා හිතන්නවා මේ කැලලම. ඒතර මම පළවෙනි වම් පැත්ත හරි කියලා දන්න නිසා දකුණු පැත්ත true වෙනවා කියලා ගන්න පුළුවන්. q implies not p by 1 and 4. කලින් හේතුවමයි modus ponens එක. හරි. දැන් මට තුන්වෙනි එකයි
5 වෙනි එකයි පාවිච්චි කරලා මේක ඔකට කරලා බලන්න. එතකොට දැන් තේරෙන්නේ නැතුව ඇති. 3 වෙනි එකයි 5 වෙනි එකයි පාවිච්චි කරලා මට ඕන එන්න පුළුවන් not p කියන එකට නේද? by 3 and 5. මොකද 5 වෙනි එකේ තියෙනවා q implies not p කියලා. 3 වෙනි එකේ තියෙනවා q කියලා. ඒතර q implies not p ගේ වම් පැත්ත true වෙලා තියෙන්නේ. එහෙනම් දකුණු පැත්තත් true වෙන්න ඕන. හරි. දැන් අපේ ගාන ඉවරයි. මම එහෙම කියන්න හේතුව උනේ මේ පළවෙනි ස්ටේට්මන්ට් එකේ මට තියෙනවා p is true කියලා. ඊට පස්සේ 6 වෙනි එකේ තියෙනවා not p is true කියලා. ඒතර මට ඕනනම් මෙහෙමත් කරන්න පුළුවන්. මෙතනින් නවත්තන්නත් පුළුවන්. මම ඕන වැඩි දුරට p and not p කියලා දෙන්න එකතු කරන්න. by 1 and 6. මොකක්ද ඒක conjunction. table එකේ තියෙනවා conjunction. මොකද්ද මේක? complement law. මට මේක 8 වෙනි පේලියේ false එකක් ආපු එකේ තේරුම මොකක්ද? මම මේ හැම පේලියකම ලියන්නේ true values. හරිද? ඒ කියන්නේ හැම පේලියෙම ලියවෙන්නේ t අගයන්. ඒතර මට එනවා 8 වෙනි පේලියෙන් මෙහෙම දෙයක්. false කියන්නේ true කියලා එනවා. ඒතර මේක අපි fundamentally දන්නවා එහෙම වෙන්නේ නැහැ ඒක වැරදි කියලා. ඒතර අපිට කියන්න පුළුවන් this is a contradiction. ඇයි contradiction එකක් ආවේ? contradiction එකක් එනවා කියන්නේ අපි අර කරපු assumption එක වැරදි කියන එක. මේ මුලදීම assume කරපු දේ තියෙන. ඒක වැරදි. p කරපු එක assume කරා p. ඒක වැරදිනවා. ඒක assume කරපු නිසානේ අපි මෙතන මෙහෙම දෙයක් උනේ. ඒ කියන්නේ එක අසමානයි එක වගේ එකක් assume කළා. ඒක පේන්නේ නැහැ. ඒක පේන්නේ නැති දෙයක්. අන්තිමට එනවා අපිට එක අසමානයි එක කියලා. ඒතර මේක අපිට ඇහැට පේන්නේ නැහැ. හරියට ඒත් හැංගිලා තියෙන්නේ අන්තිමට ඔය ලොජික් ටික කරාට පස්සේ අපිට මතු කරලා ගන්න පුළුවන් හැංගිලා තියෙන එක. එතකොට අපිට හරියටම පේනවා වෙන්න බැරි දෙයක් වෙලා තියෙන්නේ කියලා. ඒක උනේ මොකක් හින්දාද? assume කරපු නිසා. ඒතර this is a contradiction. Therefore assumption is false. ඒතර අපේ assumption එක මොකක්ද උනේ? assume p is true කියන එක. ඒතර p is true කියන එක තමයි මගේ assumption එක. ඒක වැරදි කියන්නේ therefore p is false. ඒ කියන්නේ not p. ඒතර මොකක්ද ඒ උනේ? මම පෙන්නුවා not p වෙනවා කියලා. ඒකනේ පෙන්වන්න ඕනෙලා තිබ්බේ. ඒක ලොකෝට තේරෙන්නේ නැතුව ඇති ඔය කට්ටියට. තව proof by contradiction ගණන් සෙට් වෙනවා. ඒව කරද්දී තව හොඳට තේරෙයි. අපි කරන්නේ ඇත්තරම වෙන්න බැරි දෙයක්. ඒ කියන්නේ ඇත්තරම true වෙන දෙයක් වැරදි කියලා assume කරන එක එතනම contradiction එකක්නේ. ඒකයි අපිට අන්තිමට ඒ කියන්නේ එහෙම පේන්නේ නැහැ. හැබැයි එතන අපිට පේන්නේ නැහැ ඇත්තටම contradiction එකක්ද නැද්ද කියලා අපිට ඒ කියන්නේ directly කියන්න බැරි දෙයක්. හැමෝටම කියන්න පුළුවන් විදියට අපිට හදා ගන්න පුළුවන් අන්තිමට මෙන්න මේ වගේ statement එකකට එන්න පුළුවන්. මේක හැමෝටම තේරෙනවනේ වැරදි කියලා. අර assume කරන එක සමහර කට්ටියට දැක ගමන් කියන්න පුළුවන් ඇති. නෑ වෙන්න බෑ false කියලා. ඒත් හැමෝටම කියන්න බෑ. ඒතර අපි හරියටම එන්න ඕනේ මොකක් හරි යම්කිසි තැනකට එන්න ඕනේ. හැමෝටම පිළිගන්න පුළුවන් අන්න ඒක ඒක වැරදි කියන එක. ඒතර ඒක වැරදි කියන්නේ අපි මේ පටන් ගත්ත තැන මුල තැනම වැරදි කියන එක. ඒ assume කරපු දේ වැරදි කියන එක. ඒතර අපි assume කරේ p is true කියන එක. ඒතර p is false වුණා. ඒ කියන්නේ
not p එක true. මේක ඕනනම් අර normal විදිහට try කරලා බලන්න. ඒ කියන්නේ මෙහෙම assume කරන්නේ නැතුව ඒ දැන් අපි මේක ඇත්තටම කරේ assume කළා p කියන දත්තේ අරගෙන අපි ඒක උදව් කරගත්තා මේ ගාන හදාගන්න. නිකන් දත්තයක් මදි නිකන් අලුත් දත්තයක් ගත්තා වගේ. ඒත් ඔකට try කරන්න බලන්න මේ දෙක විතරක් පාවිච්චි කරලා not p කියන තැනට එන්න. පොඩ්ඩක් අමාරු වෙයි. හැබැයි පුළුවන්. අනිත් එකත් try කරන්න. අපි නවත්වමු මෙතනින්. ගොඩක් වෙලා ගියපු නිසා. ප්‍රශ්න මොනවා හරි තියෙනවද?